Documentary evidence. In this video tutorial, we are going to learn about the subject of documentary evidence. Documentary evidence ගැන කතා කරනකොට අපි මුලින්ම බලන්න ඕනේ මොකක්ද මේ documentary evidence කියන්නේ කියලා. අපි කලින් කතා කරපු විදිහට යම්කිසි fact එකක් අපිට අධිකරණ ඉදිරියේදී prove කරන්න වෙනවා. එතකොට අධිකරණ ඉදිරියේදී යම්කිසි fact එකක් prove කරන්න නම් ඒක prove කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එක්ක oral evidence වලින් එක්ක documentary evidence වලින්. උදාහරණයක් විදිහට යම්කිසි ඉඩමක ටයිටල් එක සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙනවා නම් අපිට ඒ ටයිටල් එක ප්‍රූව් කරන්න එක්ක ඕරල් එවිඩන්ස් යූස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඩොකියුමන්ටරි එවිඩන්ස් යූස් කරන්න පුළුවන්. අපි ඒතර සාමාන්‍යයෙන් ලෑන්ඩ් මැටර් එකකදී ඩීඩ් එක යූස් කරනවා ඩොකියුමන්ට් එකක් විදිහට මේ ටයිටල් එක සම්බන්ධයෙන් තියෙන අයිතිය ඔප්පු කිරීම සම්බන්ධයෙන්. right? දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා. මුල්ම ප්‍රශ්නේ අපිට එනකොට ඩොකියුමන්ටරි එවිඩන්ස් අපි ප්‍රොඩියුස් කරනවා කියලා කියනවා. මොනවද ඩොකියුමන්ටරි එවිඩන්ස් යටතට වැටෙන්නේ? මොන ඩොකියුමන්ට්ස්ද ඩොකියුමන්ටරි එවිඩන්ස් යටතේ අපිට අධිකරණයට ප්‍රොඩියුස් කරන්න පුළුවන් කියලා. ඩොකියුමන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. ඩොකියුමන්ට් එකක් කියන්නේ මොකක්ද කියන එක අපි සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම දන්නවා. ඉතින් ඩොකියුමන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. හැබැයි නීතියේදී අපි එහෙම දන්නවයි කියලා ඒ විදිහට ඉන්ටර්ප්‍රිට් කරන්න බෑ. අපි එහෙනම් බලන්න ඕනේ මේ අදාළ පනතේ නීතිය සඳහන් වෙන පනතේ ඉන්ටර්ප්‍රිටේෂන් ක්ලෝස් එකේ කොහොමද මේක ඩිෆයින් කරලා තියෙන්නේ කියලා. Now when it comes to the evidence ordinance, the document is defined in the interpretation was given in the section 3 interpretation clause. Now it defines or interprets the document as if any matter expressed or described upon any substance by means of letters or figures for the purpose of recording that matter. දැන් අපි deed එකක් ගත්තොත් එහෙම අපි දැන් determine කරගන්නේ මේක document එකක්ද කියලා. ඒක determine කරගන්න පුළුවන් අපිට section 3 යටතේ. deed එකකදී ඒක තියෙන්න ඕනේ කියලා කියනවා any matter expressed or described. දැන් deed එකක තියෙනවා land එකක title එක සඳහන් කරලා. එහෙනම් යම්කිසි කරුණක් matter එකක් express කරලා තියෙනවා මේ අදාළ ලේඛනයේ. ඒ express කරලා තියෙන matter එක අපි යම්කිසි දෙයක් කියනකොට ඒක අපි ඒක දක්වන්න පුළුවන් විදිහක් තියෙනවානේ. එක්ක ඒක letters වලින් figures වලින් දැන් ඔප්පුවක තියෙනවා අකුරු වලින් letters වලින් දක්වලා තියෙනවා මෙන්න මෙහිම තමයි මේ අදාළ අයිතිය මේ අදාළ පුද්ගලයාට ලැබිලා තියෙන්නේ කියලා. For the purpose of recording that matter, මේ matter එක title කියන matter එක අකුරු වලින් record කරලා තියෙනවා නම් ඒ record කරලා තියෙන තැනට අපි කියනවා document එකක් කියලා. එහෙනම් deed එක කියන්නේ document එකක්. right? එතකොට මේ විදිහට deed එකක් ගත්තම මේම document එකක් ගත්තම document වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. private documents සහ public documents විදිහට. මේ දෙක අපි වෙනමම කතා කරනවා. දැන් අපි documents එකත් කතා කරමු කොහොමද මේ document සම්බන්ධයෙන් කාරණාවක් prove කරන්න කියලා. section 61 කියනවා content of document. document එකක content එක මේ section 61 කියනවා. දැන් අපි ගත්තොත් එහෙම deed එකේ මේ deed එකේ සඳහන් කරුණ දැන් deed එකේ කියනවා මේකේ අයිතිය මෙන්න මේ අදාළ පුද්ගලයාට දෙනවයි කියලා. මේ කරුණ මේ content එක prove කරන්නේ කොහොමද? section 61 කියනවා document එකක තියෙන content එකක් prove කරන්න පුළුවන් either by primary evidence or secondary evidence. දැන් ප්‍රශ්නයක් අපිට එනවා මොනවද මේ primary evidence කියන්නේ මොනවද මේ secondary evidence කියලා කියන්නේ. section 59 මෙතනට වැදගත්. section 59 කියනවා document එක content එක oral evidence වලින් prove කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේකේ අයිතිකාරත්වය යම්කිසි පුද්ගලයෙක්ට තියෙනවා කියලා මේ කාරණාව අපිට ඔප්පු කරන්න බෑ oral evidence වලින්. අපිට ඔප්පු කරන්න පුළුවන් එකම විදිය එක්ක primary evidence වලින් එහෙමත් නැත්නම් secondary evidence වලින්. ඔන්න ඔය කාරණා තමයි section 61 කියන්නේ. දැන් මේ idea එකත් එක්ක අපි බලමු මොකද්ද primary evidence එක කියන්නේ කියලා. section 62 කියනවා දැන් අපි අර deed එකම මේ එකම උදාහරණය අපි හැමතැනටම ගමු. Primary evidence means document itself produced for the inspection of the court. අධිකරණයට ඒ document එකම දැන් ඔප්පු කරන්න හදන අපි ඔප්පු කරන්න හදන්නේ original deed එක නම් මේ original deed එකම තමයි primary evidence එක බවට පත් වෙන්නේ. එතකොට ඒක අධිකරණයට පෙන්නුම් කළා අපිට මේ original deed එකේ තියෙන content එක prove කරන්න පුළුවන්. දැන් මෙතනදී පොඩි අපි එකපාරට ඔහම හිතුවට උතන ගැටලුකාරී තැනක් තියෙනවා. අපි සිනාරියෝ එකක් ගත්තොත් එහෙම යම්කිසි පුද්ගලයෙක් original deed එකක photocopies ගත්තොත් එහෙම original deed එක තියෙනවා මේ original deed එකෙන් photocopies 5ක් අරගන්නවා මේ original එක. මේ ඇවිල්ලා copies photocopies. දැන් ප්‍රශ්නයක් අහනවා
මේකෙදි primary evidence බවට පත් වෙන්නේ මොනවද කියලා. Any one of the photocopy is a primary evidence of the contents of the other but not the primary evidence of the original deed. දැන් මේ original deed එක ඔප්පු කරනවා නම් අධිකරණයේදී ඔප්පු කරන හදන deed එක original deed එකේ content එක සම්බන්ධයෙන් නම් primary evidence බවට පත් වෙන්නේ මේ original deed එක. මේ copies primary evidence බවට පත් වෙන්නේ නැහැ. ඒතර copies වලින් photocopy වලින් original deed එකේ කරුණු ඔප්පු කරන්නට බෑ. හැබැයි අපිට ඔප්පු කරන්න ඕන වෙන්නේ මේ photocopy එකක් නම් මේ ෆොටෝකොපි එක ඔප්පු කරන්න මේ ඕනම අනිකුත් කොපි එකක් යූස් කරන්න පුළුවන්. Any one of the photocopy is a primary evidence of the contents of the other. අපිට ඔප්පු කරන්න ඕනේ මේ A කියන කාරණාවේ A කියන ෆොටෝකොපි එකේ content එක නම් මේ B C D E එහෙම නැත්නම් මේ copies ඔක්කොගෙම මේ A කියන කාරණාවේ content එක prove කරන්න පුළුවන්. දැන් කොපි එකම primary evidence එකක් බවට පත් වෙනවා. ඒ කොපි එකත් එක්ක ඒ වෙලාවේදී ගහපුව අනිකුත් copies තියෙනවා නම් ඒ හැම එකම primary evidence බවට පත් වෙනවා. හැබැයි කොපි එකක් original එකක primary evidence එක බවට පත් වෙන්නේ නැහැ. right? සාමාන්‍යයෙන් සලකන්නේ document itself is the primary evidence. right? හරි. ඊට පස්සේ section 63 දී කියනවා secondary evidence එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ යටතේ හඳුන ගන්නවා අවස්ථා කිහිපයක්. certified copies secondary evidence එක. Copy is made from the original by a mechanical process. එහෙමත් නැත්නම් අපි කියන්නේ නිකම්ම photocopy කියලා. mechanical process කියලා කියන්නේ අපි print එකකින් එහෙමත් නැත්නම් scan එකකින් අපි scan කරලා ගන්නවා copy එකක් original එකකේ. ඒතකොට මේ mechanical process එකකින් ගන්න එකකටත් අපි කියනවා secondary evidence කියලා. Copy is made from or compared with the original. original deed එක බලාගෙන කෙනෙක් ඒක බලාගෙන තව copy එකක් ලියනවා. Copies made from or compared with the original. Original එක බලාගෙන දෙයක් හදනවා නම් ඒ ලියන document එකකට අපි කියනවා original එකේ secondary evidence එකක් කියලා. දැන් secondary evidence වලිනොත් original එක prove කරන්න පුළුවන් කියලා කියනවා. illustration එක තමයි photograph of an original is a secondary evidence. දැන් deed එකක් තියෙනවා deed එකෙන් photo එකක් ගහ ගන්නවා. ඒතකොට මේ photograph එකත් secondary evidence එකක්. If it proved that the thing photographed is the original. හැබැයි මේ පින්තූරේ ගත්තේ ඔරිජිනල් එකෙන් කියලා ඔප්පු කරන්න ඕනේ. පින්තූරේ ගත්තේ කොපි එකකින් කියලා සැකයක් ඇති වෙනවා නම් එතකොට මේක secondary evidence එකක් වෙන්නේ නැහැ. ඔරිජිනල් එකේ එතකොට මේක secondary evidence එකක් වෙනවා ඒ කොපි එකේ. right? Photocopies is a secondary evidence if it proved photocopy made by the original. photocopy එකකදීත් එහෙමයි. දැන් original එකක් තියෙනවා, original deed එකක් තියෙනවා. right? original deed එකක් තියෙනවා. මේ original deed එකෙන් කොපි එකක් ගහ ගන්නවා. එතකොට මේ කොපි එක ඔරිජිනල් එකේ secondary evidence එකක් බවට පත් වෙනවා. but on the condition that it has to prove that the copy was made by the original. ඔරිජිනල් එකෙන් ගත්ත කොපි එකක් මේ කියලා ඔප්පු කරන්න ඕනේ. යම් කිසි සැකයක් ඇති වෙනවා නම් මේක ඔරිජිනල් ඩීඩ් එකේ නෙමෙයි. එහෙම නැත්නම් සාක්ෂි වලින් පේනවා නම් මේක තවත් ෆොටෝකොපි එකක කියලා. මේ ડોකියුමන්ට් එක මේ ගත්ත කොපි එක ගත්තේ මෙන්න මේ කොපි එකෙන් නම් මේ කොපි එකට අදාළ secondary evidence එකක් තමයි දැන් අපි අලුතෙන් ගත්ත කොපි එක. right? දැන් අපේ කතාවේ විදිහට මේ original deed එක අපි ඔප්පු කරන්න ඕන නම් original deed එකම තමයි primary evidence එක. original deed එකෙන් ගන්න කොපි එකක් තියෙනවා නම් ඒක තමයි secondary evidence එක. දැන් idea එකක් තියෙනවනේ මොකද්ද primary evidence එක සහ secondary evidence එක කියන්නේ කියලා. right. section 64 කියනවා general rule එක තමයි document proved by primary evidence except in situations under section 65. general rule එක තමයි section 64 කියනවා document එකක් ඔප්පු කරන්න අනිවාර්යයෙන්ම primary evidence එක produce කරන්න ඕනේ. එහෙමත් නැත්නම් අපිට deed එකක් නම් ඔප්පු කරන්න ඕනේ. මේ deed එකේ content එක ඔප්පු කරන්න නම් අනිවාර්යයෙන්ම අපි original එක produce කරන්න ඕනේ. එහෙමත් නැත්නම් primary evidence දෙන්න ඕනේ. primary evidence වලින් විතරයි document එක prove කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි මේකට exceptions තියෙනවා section 65 යටතේ. දැන් අපි බලමු exceptions මොනවද කියලා. section 65 කියනවා secondary evidence may given when original is to be in possession of person against whom the document is sought to be proved, person out of reach, person legally bound to produce but does not produce it. දැන් කියනවා secondary evidence එකකින් content එක prove කරන්න පුළුවන් කියලා කියනවා. මේ content එක prove කරන්න යන person against whom the document is sought to be proved. දැන් ඉදමක් සම්බන්ධයෙන් title එක ගත්තම
මේ ඉඩම යම් පුද්ගලෙක් ඉන්නවා. දැන් එයා ළඟ තමයි ඩීඩ් එක තියෙන්නේ, ඔරිජිනල් එක තියෙන්නේ. දැන් බලහත්කාරයෙන් තමයි මේ අදාළ පුද්ගලයා ඉන්නේ. දැන් ඔයාට ඕනේ මේ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් නඩුවක් පවරන්න. ඒතර නඩුව පවරනකොට ඔයාගාව දැන් මේ ඔරිජිනල් ඩීඩ් එක නැහැ. ඔරිජිනල් ඩීඩ් එක තියෙන්නේ in the possession of the person against whom the document is sought to be proved. ඔයා මේ ටයිටල් එක ඔප්පු කරන්න හදන එරෙහිව යන පුද්ගලයා ගාව තමයි ඩීඩ් එක තියෙන්නේ, ඔරිජිනල් එක තියෙන්නේ. එහෙනම් එවැනි අවස්ථාවකදී ඔයාට පුළුවන් secondary evidence එකකින් මේකේ කොපි එකකින් මේ content එක prove කරන්න. ඒ එක අවස්ථාව. If the person is out of reach, ඩීඩ් එක තියෙනවා, ඩීඩ් එක තියෙන එක්කෙනා ඉන්නේ වෙනත් රටක. එතකොට එවැනි අවස්ථාවකදී ඔයාට ඔරිජිනල් එක දෙන්න විදිහක් නැහැ. ඔයාට පුළුවන් කොපි එකකින් secondary evidence එකකින් ඒ අදාළ fact එක prove කරන්න, document එකේ content එක prove කරන්න. එහෙමත් නැත්නම් person legally bound to produce but does not produce it. The original එක තියෙන්නේ යම් කිසි අපි කියන්නකෝ public officer කෙනෙක් ගාව කියලා. දැන් මේ public officer ට එරෙහිව තමයි ඔයා මේ නඩුව ගොනු කරන්නේ. එහෙම නැත්නම් මේ document එක ලබා ගැනීම සම්බන්ධයෙන් දැන් original එක තියෙන public officer මේ document එක දෙන්නේ නැහැ. Person legally bound to produce but does not produce it. දැන් legally bound වෙලා ඉන්න මනුස්සයා දෙන්නේ නැත්තම් ඔයාට ඔරිජිනල් එකක් නෑ නේ අධිකරණයේදී ඔප්පු කරන්න content එක. එහෙනම් එවැනි අවස්ථාවකදී section 65 secondary evidence යටතේ ඔයාට ඒක ඔප්පු කරන්න පුළුවන්. right? ඔය එක අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි original or content of the original proved to be admitted in writing by the person against whom it is sought to be proved. මේ ඔරිජිනල් එක ඒ අනිකුත් පාර්ශ්වය විසින් in writing එක පිළිගන්නවා නම් එතකොට ආය අමුතුවෙන් එක ඔප්පු කරන්න ඕන වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් ඉදිරියට ගත්තොත් එහෙම divorce action එකකදී marriage certificate එක තියෙනවා. Original law content of the original proved to be admitted in writing by the person against whom sought to be. දැන් husband ගේ පැත්තෙන් තමයි නඩුව ගොනු කරන්නේ. wife ඉන්නවා. ඒතර wife මේකේ marriage certificate එක එහෙමත් නැත්නම් marry කරා කියන content එක පිළිබඳව මුකුත් ඔපෝස් කරන්නේ නැහැ. එතකොට එවැනි අවස්ථාවකදී ඔරිජිනල් එක දෙන්න ඕනේ නැහැ. secondary evidence එකකින් මේක prove කරන්න පුළුවන්. ඒ අදාළ content එක, ඒ matter එක, marry කරා කියන matter එක in writing අනෙක් පාර්ශ්ව විසින් admit කරගන්න ඕන. දැන් divorce action එකකදී marry කරා කියන එක බොහෝ අවස්ථාවලදී object කිරීමක් වෙන්නේ නැහැ. වුන් ඒක admit කරනවා. එතකොට එවැනි අවස්ථාවකදී ඒ වගේ කාරණාවක් සම්බන්ධයෙන් ඔරිජිනල් එක produce කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. secondary evidence එකකින් ඒක prove කරන්න පුළුවන්. ඒ තව අවස්ථාවක් secondary evidence produce කරනවා. ඊට පස්සේ ඔරිජිනල් එක destroy වෙලා නැති වෙලා not arising from his own default. ඒ ඉදිරිපත් කරන හදන පුද්ගලයාගේ වැරද්දක් නැතුව නමුත් මේ ඔරිජිනල් එක දැන් විනාශ වෙලා නැති වෙලා එවැනි අවස්ථාවකදී secondary evidence වලින් මේක prove කරන්න පුළුවන්. right? Original is not easily movable. Original එක පහසුවෙන් අධිකරණයට ගේන්න බැරි නම් move කරන්න බැරි නම් එවැනි අවස්ථාවකදී secondary evidence වලින් prove කරන්න පුළුවන්. And if original is a public document, මේ original එක public document එකක් නම් එවැනි අවස්ථාවකදී secondary evidence produce කරලා ඔප්පු කරන්න පුළුවන්. And then it says original is a document of which a certified copy is permitted by law. සමහරවිට නීතියේ ඇක්ට් එකකින් සඳහන් කරලා තියෙනවා certified copy එකක් ප්‍රමාණවත් මේ කරුණ ඔප්පු කරන්න. එහෙමත් නැත්නම් මේ content එක සම්බන්ධයෙන් certified copy එකකින් මේ කාරණාව ඔප්පු කරාම ඇති කියලා නීතියෙන් සඳහන් කරනවා නම් අන්න එවැනි අවස්ථාවලදී secondary evidence එකකින් ඒක ඔප්පු කරන්න පුළුවන් certified copy එකකින්. right. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ secondary evidence ගොඩක් තියෙන නිසා explanation එකේ දක්වන කොයි ඒවාද ඔප්පු කරන්න පුළුවන් කියලා secondary evidence වලින්. මෙතනදී කියනවා 1 3 4 මෙන්න මේ කියන කාරණා. 1 2 සමාන 1යි 3යි 4යි මේ කියන කාරණා තුන ඔරිජිනල් එක destroy වෙලා නම් ඔරිජිනල් එක පහසුවෙන් අරන් එන්න බැරි නම් එහෙමත් නැත්නම් මේ කියන වස්තුන යටතට වැටෙනවා නම් ඕනෑම secondary evidence එකකින් any secondary evidence 1 3 4 කියන මේ 1 3 4 points තුනම ඕනෑම secondary evidence එකකින් prove කරන්න පුළුවන් limitation එකක් නැහැ. හැබැයි මේ දෙවෙනි කාරණාව secondary evidence එකකින් prove කරන්න පුළුවන් written admission එකක් තිබුණොත් විතරයි. ලිඛිතව අනිකුත් පාර්ශව admit කරොත් විතරයි secondary evidence එකක් විදිහට මේක prove කරන්න පුළුවන්. මේ 5 සහ 6 අවස්ථා දෙක ගත්තොත් එහෙම
ඔරිජිනල් එක පබ්ලික් ඩොකියුමන්ට් එකක් නම් එහෙමත් නැත්නම් නීතියෙන් සර්ටිෆයිඩ් කොපි එකක් යටතේ ඔප්පු කරන්න පුළුවන් කියනවා නම් මේක ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ සර්ටිෆයිඩ් කොපි එකක් ප්‍රොඩියුස් කරලා විතරයි. දැන් ඔරිජිනල් එක පබ්ලික් ඩොකියුමන්ට් එකක් නම් ඒක ඔප්පු කරන්න බෑ ෆොටෝ කොපි එකකින්. අනිවාර්යයෙන් මෙතනට තියෙන්න ඕනේ සර්ටිෆයිඩ් කොපි එකක්. එහෙම නැත්නම් මේ පබ්ලික් ඩොකියුමන්ට් එකේ කන්ටෙන්ට් එක ප්‍රූව් කරන්න බෑ, ඇඩ්මිසිබල් නැහැ. ඔන්න ඔය අවස්ථාව තමයි අපිට සෙකන්ඩරි එවිඩන්ස් යටතේ ප්‍රූෆ් ඩොකියුමන්ට් එකක කන්ටෙන්ට් එක ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි ආරම්භයේදීම කිව්වා ඩොකියුමන්ට් එකක් කොටස් දෙකක් වෙන්න පුළුවන්. සමහර ඩොකියුමන්ට්ස් තියෙනවා ප්‍රයිවට් ඩොකියුමන්ට්ස්, සමහර ඩොකියුමන්ට්ස් තියෙනවා පබ්ලික් ඩොකියුමන්ට්ස්. පබ්ලික් ඩොකියුමන්ට්ස් කියන එක ඩිෆයින් කරලා තිනවා සෙක්ෂන් 74 එතනදී කියනවා documents forming the acts or records of the acts of the president, official bodies, public officers are public records kept in Sri Lanka of private documents, plans, surveys or maps by Survey General. මේ අවස්ථා කිහිපයක් දක්වලා තියෙනවා. එකක් තමයි forms the acts and records of the acts. president කෙනෙක් කරන ක්‍රියාවන් දක්වලා තියෙන දේවල් තියෙනවා නම්, official bodies කියන දේවල්, public officers ලා කරන දේවල්, මේ දේවල් ඔවුන් කරන ක්‍රියාවන් ඔවුන් කරන රෙකෝඩ්ස් ඇතුළත් ඩොකියුමන්ට් එකකට අපි කියනවා පබ්ලික් ඩොකියුමන්ට් එකක් කියලා. right? එතකොට ඒක පොදුවේ ඕන කෙනෙක්ට ඇක්සස් කරන්න පුළුවන් කාරණාව. ඒ වගේම තමයි තවත් පබ්ලික් ඩොකියුමන්ට් සෙට් එකක් තමයි public records kept in Sri Lanka of private documents. දැන් කෙනෙක්ගේ උපැන්න සහතිකය ඇවිල්ලා බර්ත් සර්ටිෆිකේට් එක, මැරේජ් සර්ටිෆිකේට් එක, ওই දේවල් ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රයිවට් ඩොකියුමන්ට්ස් පෞද්ගලික ලේඛනයන්නේ. හැබැයි ඒව සම්බන්ධයෙන් පබ්ලික් රෙකෝඩ් එක ඒ අදාළ ආයතන විසින් තියාගෙන යනවා. රජයේ ආයතන විසින් තියාගෙන යනවා. එතකොට ඒ රජයේ ආයතන විසින් තියාගෙන කොපි එක එහෙමත් නැත්නම් ඒ පබ්ලික් රෙකෝඩ් එක අන්න ඒක පබ්ලික් ඩොකියුමන්ට් එකක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලෑන්ඩ් එකක ඩීඩ් එකක් තියෙනවා. මේ ඩීඩ් එක ඇවිල්ලා ප්‍රයිවට් ඩොකියුමන්ට් එකක්. ඒක වගේ පෞද්ගලික දෙයක් නෙමෙයි අයිතිය සම්බන්ධයෙන්. හැබැයි මේ අයිතිය ගැන සඳහන් කරලා ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ පොතක් මේන්ටේන් කරනවා. අපි පත්තිරු පරීක්ෂා කරන්න යනවා කියලා කියන්නේ දැන් ඔයාගේ අයිතිය ගැන සඳහන් කරලා තියෙනවා මේ අදාළ පිටුවල. මේ පිටු පබ්ලික් රෙකෝඩ් එක පබ්ලික් ඩොකියුමන්ට් එකක්. ඒක නෝන කෙනෙක්ට ලෑන්ඩ් රෙජිස්ට්‍රියට ගිහලා මේ පත්තිරු වල පිටපත් අර ගන්න පුළුවන් ඉන්නේ. ඒක ප්‍රයිවට් ඩොකියුමන්ට් එකක් වුණා නම් ඒව ගන්න බෑනේ. ඔයාගේ අයිතිය ගැන සඳහන් කරන ප්‍රයිවට් ඩොකියුමන්ට් එක සම්බන්ධයෙන් පබ්ලික් රෙකෝඩ් එකක් තියාගෙන ඉන්න තැන් තියෙනවා නම් ඒ පබ්ලික් රෙකෝඩ් එක තියාගෙන ඉන්න මේ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ තියෙන මේ පත්තිරු මේ පබ්ලික් රෙකෝඩ් එක මේ රෙකෝඩ් එක ඇවිල්ලා පබ්ලික් රෙකෝඩ් එකක් කරනවා. ඒක පබ්ලික් ඩොකියුමන්ට් එකක් විදිහට තමයි සැලකන්නේ. තේරුණා නේද ඒ කාරණාව? මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වෙලාවෙම වීඩියෝ එක පෝස්ට් කරලා අපිට WhatsApp හරි Viber හරි ඔයාලගේ ප්‍රශ්න දාන්න. ඒ වගේම තමයි ප්ලෑන් එකක්, සර්වේ එකක්, සර්වේ ජෙනරල් විසින් කරන මැප් එකක්, මේ හැම දෙයක්ම පබ්ලික් ඩොකියුමන්ට් එකක්. දැන් අපි ටයිටල් රෙජිස්ට්‍රේෂන් යටතේ ඔයාලට කියලා දෙනවා කැඩස්ට්‍රල් මැප් එකක්. උතර මේ කැඩස්ට්‍රල් මැප් එකේදී ඕන අර කැඩස්ට්‍රල් විදිහට මේ යම්කිසි ඉඩම ප්‍රදේශයක ඉඩම් කොහොමද බෙදලා තියෙන්නේ කියලා මාක් කරලා තියෙනවා. එතකොට මේ සර්වේ එක මේ හඳුනාගත් ඒරියා එක මේ මැප් එක ඇවිල්ලා පබ්ලික් ඩොකියුමන්ට් එකක් ඕන කෙනෙක්ට ඇක්සස් කරන්න පුළුවන් වෙබ්සයිට් එක හරහා. එතකොට ওই දේවල් වලට තමයි අපි පබ්ලික් ඩොකියුමන්ට්ස් කියලා කියන්නේ. අනිකුත් ඩොකියුමන්ට් වර්ගය තමයි private document. All other documents other than is section 74 are private documents. මේ 74ට වැටෙන්නේ නැති ඕනම ඩොකියුමන්ට් එක private document එකක් කියලා කියනවා. ඉතින් ওই දෙක තමයි ඩොකියුමන්ට් වර්ග දෙක. ඔය කාරණා වැදගත් වෙනවා. ඔයාලට එක්සැමිනේෂන් එකට මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් කලින් අවස්ථාවලදී වගේ මේ ගැටලු අපිත් එක්ක බෙදලා ඒ දේවල් විසඳ ගන්න.